සුබ දවසක් හැමෝටම. අදත් පිළිගන්නවා හැමෝම YouTube නාලිකාවේ අලුත්ම වීඩියෝ එක වෙනුවෙන්. අදත් මම කතා කරන්න බරපොරොත්තු වෙනවා ඔයාලා හැමෝටම වැදගත් නීති මාතෘකා සම්බන්ධව. මීට පෙර මම වීඩියෝ එකක් වාට අරගෙන ආවා. රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඉවත් කිරීමේදී කොහොමද ඒ අදාළ ඇප්ලිකේෂන් එක අපි ලබාගෙන ඒක පුරවගන්නේ කියන සම්බන්ධව. ඉතින් අද දවසේ මම කතා කරන්න බරපොරොත්තු වෙනවා. ඒ ඇප්ලිකේෂන් එක පුරවද්දී අපි රැස් කරගත යුතු තොරතුරු මොනවද කියන එක සම්බන්ධව කතා කරන්න බරපොරොත්තු වෙනවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරලා තියෙන්නේ අපි කොහොමද මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි ඒක පුරවන්නේ කොහොමද කියන සම්බන්ධව. ඉතින් මේ පිරවීමේදී එක එක ඝනවලට අනුව විවිධ තොරතුරු ඔබ රැස් කරගත තියෙනවා. ඒ රැස් කරගත තොරතුරු සම්බන්ධව සංක්ෂිප්තව ඔබ වෙත කරුණු ගෙනෙන්නයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එක ගිහින් බලමු. අද මාතෘකාව තමයි රජයේ පාසල් වල පළමු ශ්‍රේණි දරුවන් ඇතුළත් කිරීමේදී ඔබ රැස් කරගත යුතු කරුණු මොනවද කියන සම්බන්ධව. ඉතින් මේකදී අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔයාලට පුළුවන් මෙම කාර්ය සම්බන්ධව නිකුත් කරපු ගැසට් පත්‍රය අරගෙන ඒක හොඳින් කියවලා අවශ්‍ය විස්තර තේරුම් ගන්න. ඉතින් ඒ තේරුම් ගැනීමේදී ඒ කරුණු ටික සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමයි මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි මුලින්ම දැනගන්න ඕන ප්‍රධාන කාරණා තමයි රජයේ පාසලක පළමු ශ්‍රේණි දරුවත් වීම සඳහා බලපාන ප්‍රධාන සූචකම තමයි අදාළ වර්ෂයේ ජනවාරි මාස 31 දිනට වයස අවුරුදු 5ක් සම්පූර්ණ වෙන්න ඕන. එහෙමනම් ඔබේ දරුවාට අදාළ වර්ෂයේ ඒ කියන්නේ මේ වර්ෂයේ නම් ජනවාරි 31 වෙනකොට වයස අවුරුදු 5 සම්පූර්ණ වෙනවා නම් ඔබට අවස්ථාවක් තිබෙනවා එම වර්ෂයේදී එක ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අඳුම් ඉදිරිපත් කරන්න. ඉතින් මේ වයස මූලික කාරණේ. අපි ඊළඟට බලමු පන්තියකට බඳවා ගන්නා ප්‍රමාණය කොහොමද කියලා. ඔයාලට ආසන්න රජයේ පාසලට සාමාන්‍ය වශයෙන් බඳවා ගන්නා ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව පළමුණු ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියක් සඳහා 35 දිනක සම්පූර්ණ පරීක්ෂණයෙන්ද 5 දිනක ක්‍රියාන්විත රාජකාරී දුණු හමුදාවේ හා පොලිසිය සමාජිකයන්ගෙන් දරුවන්ද තෝරා ගන්න ලබනවා. සාමාන්‍ය වශයෙන් ළමයි සංඛ්‍යාව 40යි එක් පන්තියකට බඳවා ගන්නේ. ඒ 40 දෙනාගෙන් 35 දෙනෙක් සාමාන්‍ය පරිදි අයදුම් පත්‍ර කැඳවලා බඳවා ගන්නවා. 5 දිනකට අවස්ථාව ලැබෙනවා ක්‍රියාන්විත රාජකාරී දුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සමාජිකයන්ගේ දරුවන් සඳහා. එහෙනම් මේක තමයි දැනට පවතින නීතිම තත්ත්වය බඳවා ගැනීම සම්බන්ධව බඳවා ගැනීමේ ප්‍රමාණය සම්බන්ධව තියෙන්නේ. ඉතින් පාසලකට සිසු බඳවා ගැනීමේදී බඳවා ගැනීමේ පදනම් කීපයක් තිබෙනවා. බඳවා ගැනීමේ පදනම් ප්‍රධාන වශයෙන් 6ක් තිබෙනවා. මෙන්න මේ පදනම් අනුව තමයි පාසලකට පළමු ශ්‍රේණියකට දරුවෙක් ඇතුළත් කර ගැනීම සිදු කරන්නේ. ඒ පදනම් 6න් කැමැති පදනමකට එහෙ නැත්නම් ඔබට සුදුසුකම් ලබන පදනමකට අනුව තමයි අයදුම් පත්‍රය මොකද දුවන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ පදනම් 6න් ඔයාලට එකකට ගැලපෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙකක් හෝ කීපයකට අදාළ වෙන්න පුළුවන්. ඒ අදාළ වෙන ඕනෑම පදනම් සංඛ්‍යාවකට අනුව අයදුම් ඉදිරිපත් කරලා දරුවා පාසලට ඇතුළත් කර ගැනීම අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒ අනුව ප්‍රධාන පදනම තමයි ආසන්නතා ගණය කියන එක. ආසන්නතා ගණය අනුව 50ක ප්‍රමාණයක් බඳ ගන්නවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50ක්. ඒ කියන්නේ හරියටම භාගයක් ආසන්නතා ගණිතය බඳ ගන්නවා. ඊට පස්සේ ආදි ශිෂ්‍ය ගණය යටතේ 25ක් බඳ ගැනීම කරනවා. අදාළ පාසලේ ආදි ශිෂ්‍යයන්ගේ දරුදරියන්ට අවස්ථාව තිබෙනවා ඇතුළත් වෙන්න. ඒ ප්‍රමාණය 25ක්. ඊට පස්සේ සහෝදර ගණය 15යි. සහෝදර ගණය කියලා කියන්නේ මේ වෙනකොට අදාළ පාසලේ දරුවෙක් ඉගෙන ගන්නවා නම් ඒ දරුවගේ නංගිට මල්ලිට එහෙම නැත්නම් සහෝදර සහෝදරියට අවස්ථාව තියෙනවා ඒ පාසලට ඇතුළත් වීම සඳහා. එහිදී ලැබෙන ප්‍රතිශත තමයි 15ක්. ඊට පස්සේ අධ්‍යාපන සේවා ගණය. ඒ කියන්නේ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයක සේවය කරන රාජ්‍ය සේවකයෙකුගේ දරුවන්ට අවස්ථාවක් තිබෙනවා පාසල ඇතුළත් වෙන්න 5ක අගයක් තමයි ගන්නෙ. ඒ අනුව සමස්ත ප්‍රමාණයෙන් 5ක ප්‍රමාණයක් බඳවා ගැනීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පාසල් ඉගෙනීම් කරන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, ඒ වගේම අනිකුත් අධ්‍යාපන ආයතනයක වැඩ කරන ඕනම සේවකයෙක්ට මේ අර්ථයේ ඉදිරිපත් වීම අවස්ථාව තිබෙනවා. ඊට පස්සේ ස්ථාන මාරු ගණය. රාජ්‍ය සේවයේදී සිටිද්දී ස්ථාන මාරු ලබා වෙනත් ස්ථානයකට මාරු වීම නිසා ඔවුන්ගේ දරුවන්ට අවස්ථාව තිබෙන දුරත් වෙන්න ඒ ප්‍රමාණය 4යි. ඊට පස්සේ විදේශ ගණයේ තියෙනවා 101ක්. විදේශ ගණය කියලා කියන්නේ විදේශයක සිට මෙරටට පැමිණ පදිංචිනොත් එහෙම එවැනි කෙනෙක්ට අවස්ථාවක් තිබෙනවා ඉදිරිපත් වෙන්න නැත්නම් ඇතුළත් වෙන පාසලකට. එහිදී 101ක ප්‍රමාණයක් තමයි ලැබෙන්නම කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ ගණහය තිබුණාට ගොඩාක් වෙලාවට ආසනතා ගණය, ආශිෂ්‍ය ගණය, සහෝදර ගණය සහ අධ්‍යාපන සේවා ගණය යටතේ වැඩි ඉල්ලුමක් තියෙනවා පාසලට ඇතුළත් වීම සඳහා. ඉතින් ඔයාලට මේ ප්‍රමාණය හිතලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුළු ප්‍රමාණය 35යි. ඒ 35න් 50ක් ආසන්නතා ගණය, 35ක ආශිෂ්‍ය ගණය යනවා ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර වගේ සිසුන් ප්‍රමාණයක් බඳ ගැනීමක් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. ඉතින් ඔයාලා දැනගන්න ඕන මේ ගණ 6න් ඔයාලා අදාළ ගණය මොකක්ද කියන එක වැඩිම
ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි ගණය තෝරාගෙන ඒ අනුව වට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේමයි වට අවශ්‍ය නම් ඝන කීපයක් යටතේ වෙන වෙනම ඉල්ලුම්පත් ඉදිරිපත් කරලා දරුවා ඇතුළත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු මේ ඕනෑම ගණනයක් යටතේ ඔබ ඉදිරිපත් වීමේදී රැස් කරගත යුතු ලිපි ලේඛන මොනවද කියන සම්බන්ධව. ඉතින් මේ ලිපි ලේඛන ටික අවශ්‍ය වෙනවා ආයුධ පත්‍රයේ ප්‍රවීමේදී. ආයුධ පත්‍රයේ ප්‍රවීම සඳහා නිවැරදිව ඒ ලිපි ලේඛන අපට අවශ්‍ය වෙනවා. අපි බලමු මේ ලිපි ලේඛන මොනවද කියන එක. ඒත් එක්කම මේ එකේ ගණන යටතේ වෙන වෙනම අපට බලන්න පුළුවන් සමහර ලිපි ලේඛන විශේෂිතව සමහර ගණන වලට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අය තමන් අදාළ වන ගණයට අනුව ඒ ලිපි ලේඛන රැස් කරගෙන ඔයාලට අවස්ථාවක් තියෙනවා ඇප්ලිකේෂන් එක නැත්නම් ආයුධ පත්‍රය නිවැරදිව පුරව ගන්න. ඒත් එක්කමයි ඒ නිවැරදිව ඇප්ලිකේෂන් එක පුරවනත් එක්කම ඔයාලට ඒ ලිපි ලේඛන අවශ්‍ය වෙනවා සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා. එහෙනම් අපි ලිපි ලේඛන මොනවද කියලා මුලින් බලමු. මුලින්ම අපි බලනවා ඕනෑම ගණනක් කරතේ ඉදිරිපත් වීමේදී අවශ්‍ය කරන මූලික ලියවිලි මොනවද කියන එක. ඉතින් මූලික අවශ්‍ය කරන ලියවිල්ලක් තමයි ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය. පදිංචි සහතිකයක් ඔබ ලබා ගත යුතුයි. ග්‍රාම නිලධාරිවරයාගෙන් පදිංචි සම්බන්ධව සහතික ලබා ගත යුතුයි. ඒ සහතිකය ඔබට ආසන්නතම ඔබ අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුවස්තන සහිතව ලබාගෙන ලබා ගත යුතුයි. එයින් තමයි තහවුරු කරන්නේ ඔබේ පදිංචි සම්බන්ධව. ඉතින් මෙහිදී අයදුම්පත් ඉදිරිපත් කරන දරුවාගේ පියා හෝ මවට හැකියාවක් තියෙනවා මේ සහතික ලබා ගන්න. එහෙම නැත්නම් ඇත්තට මේ වෙලාවේ ඉදුම්කරු වෙන්නේ එක්ක දරුවාගේ පියා එහෙම නැත්නම් මව. ඉතින් සාමාන්‍යයෙන් දරුවාගේ පියාගේ පදිංචි ස්ථානය නම් පදිංචි වෙලා ඉන්නේ. එහිදී පියාට පුළුවන් පහසුවෙන්ම අයදුම්කරු විදියට ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් මවගේ පෙරලිපිනේ එහෙම නැත්නම් මවගේ පදිංචි ස්ථානයේ පදිංචිලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට මවට හැකියාවක් තියෙනවා ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න. මොකද ඒකට මවගේ පාර්ශවයෙන් සහ සුසුකම් කොට සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙනම් මේ කොහොම වුණත් ග්‍රාමීණධාරී සහතික බල බගත යුතුයි. ඊට පස්සේ දරුවාගේ උපැන්න සහතික අවශ්‍ය වෙනවා. දරුවාගේ උපැන්න සහතික අනුව තමයි වයස තීරණය කිරීම කරන්න වෙන්නේ. ඒ නිසා දරුවාගේ උපැන්න සහතික ලබා ගන්න. දරුවාගේ උපැන්න සහතිකයේ පිටපතක් නෙමෙයි එහි අපි කියනවා ඔරිජිනල් එක එහෙම නැත්නම් මුල් පිටපතක් ලබා ගත යුතුයි. ඒ මුල් පිටපත ලබා ගන්න ඕන ඔයාලා ඔබට ආසන්නතම එජුපිස් එක නැත්නම් ප්‍රතිලේකම් කාර්යාලය මේ වෙද්දි බොහෝ විට වසර 5කට පෙර ඔබේ දරුවා ඉපදුන කෙනෙක් නිසා ඔබට උපැන්න සහතික ලබා ගැනීම අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් උපැන්නේ ලියපදිංචි කරපු කාර්යාලයට ගිහිල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ආසන්නතම ප්‍රතිලේකම් කාර්යාලයේදී බොහෝ වෙලාවට මේ උපැන්න සහතික ලබා ගැනීම අවස්ථාවක් තිබෙනවා. මුදලක් ගෙවලා එදී ලබා ගන්න පුළුවන්. ඒක ලබාගෙන තියාගන්න අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මව්පියන්ගේ විවාහ සහතිකය. මව්පියන්ගේ විවාහ සහතිකයත් හැම ගණනකදීම අවශ්‍ය වෙනවා. මව්පියන්ගේ විවාහ සහතිකයත් ඔබ ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. මේකේ සත්‍ය පිටපතක් එහෙම නැත්නම් ඔරිජිනල් කොපි එක ලබා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට ආසන්නව ආයත් වෙන AGPC නැත්නම් ප්‍රාදේශීයකම් කාර්යයෙන් ඔයාලා ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් ඔබ ගාව තියෙන පිටපතක් නෙවෙයි සත්‍ය පිටපත නැත්නම් මුල් පිටපතක් ලබාගෙන තියාගන්න. මේ මුල් පිටපත කියලා කියන්නේ විවාහ වෙද්දී විවාහ රෙජිස්ටර් ලබා දෙන පළවෙනි පිටපත කියන එක නෙවෙයි. ප්‍රාදේශීයකම් කාර්යාලයේ පිටපත් කරලා තියෙන මුල් පිටපතේ පිටපතක් ලබාගෙන ඒ සහතික කරලා දෙනවා අපට ප්‍රාදේශීයකම් කාර්යාල මගින්. ඒ අනුව අපට මේ මුල් පිටපත කියන එකේ අවශ්‍ය ප්‍රමාණයක් ගලබා ගන්න පුළුවන් ප්‍රාදේශීයකම් කාර්යාලයකින්. ඒක ලබාගෙන තියාගන්න. ඊට පස්සේ මව්හාපියාගේ ජාතික හැඳුනුම්පත් අවශ්‍ය වෙනවා. ඉතින් මේකේ ඔයාලට පුළුවන් පිටපතක් ලබාගෙන තියාගන්න. ඒවත් එක්කම සෑම ගණනකදීම අවශ්‍ය වෙනවා සාමාන්‍ය මෙන්න මේක පදිංචි ස්ථානයේ සිට පාසලට දුර අපි තහවුරු කරන්න ඕන. මේ තහවුරු කිරීම සඳහා ගොඩක් වෙලාට බලන දේ තමයි Google සිතියම Google Map එක අනුව දුර ලබාගෙන තිබිය යුතුයි. ඉතින් මේක ඇප්ලිකේෂන් එක පුරවද්දී අපට අවශ්‍ය වෙන එකක් නෙමෙයි. කොහොමවත් මේක අවශ්‍ය වෙනවා අපට සමුග පරීක්ෂණ ඉදිරිපත් වීමේදී. ඒ නිසා එයත් දැන්ම සූදානම් කර තියාගන්න. ඒකෙන් තමයි තහවුරු කරන්නේ දුර සම්බන්ධව. ගොඩක් පාසල් වල මේක Google සිතියමේ අනුසාරව ලබාගත් එක අපි පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේක තමයි සෑම ගණනයක් කරතේම අවශ්‍ය කරන මූලික ලියවිලි වෙන්නේ. මේ ටික හැම කෙනෙක්ම හොයාගෙන තියාගන්න පුළුවන්. සපයෙන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක පුරවන්න සහ මේ සහතික තියාගෙන ඒ ටික ඔයාලට යවන්න වෙනවා. ඔයාගේ ඇප්ලිකේෂනත් එක්ක. ඉතින් මත් එක්කනේ ඇප්ලිකේෂන් එක යවද්දී මේකේ පිටපතක් තමයි ඔයාලා යවන්න ඕන. මේ සෑම ලේඛනයක්ම මූලික පිටපත ලබාගෙන එහි ෆොටෝකෝපි එකක් අරගෙන එය සහතික කළ යුතුයි. සාමිසුරු රෙගුලවක්. සත්‍ය පිටපතක් බව සහතික කළ යුතුයි. ඉන් අනතුරු ඒව තමයි යොමු කළ යුතු වන්නේ. ඉතින් මේ ගැන අපි පස්සේ තව ටිකක් කතා කරලා බලමු. අපි දැන් බලමු එක් එක් ගණය යටතේ මොනවද වෙන වෙනම සූදානම් කරගත යුතු ලේඛන කියලා. අපි මුලින්ම බලනවා ආසන්නතා ගණය කියන සම්බන්ධව. ආසන්නතා ගණය කියන එකෙදී අවශ්‍ය කරන ප්‍රධානම ලේඛනයක් තමයි නිවස පිහිටි ඉඩමේ ඔප්පුව. ඔබ පදිංචිව සිටින නිවස පිහිටි ඉඩම
ඒට අදාළ නීත්‍යානුකූල නිරවුල් ඔප්පුව ඉදිරිපත් කළ යුතුයි. විවිධ ඔප්පු වර්ග තියෙනවා. මේ ඕනෑම ඔප්පුවක් යටතේ ඔබේ අයිතිය තහවුරු කරන්න පුළුවන් නම් ඒ ඔප්පුව ඉදිරිපත් කළ යුතුයි. එහි මුල් පිටපත සූදානම් කරලා තියාගන්න. ඒ වගේම එහි ෆොටෝකොපි එකක් පිටපතක් ඔයාලට යවන්න සිද්ධ වෙනවා ඇප්ලිකේෂන් එකත් එක්ක. ඒ වගේම ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විස්තර සැපිය යුතු වෙනවා. අවුරුදු 5කට අදාළව පසුගිය වර්ෂ 5ට අදාළව ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විස්තර සොයාගත යුතුයි. ඒක සොයා ගන්නවට පුළුවන්. ඔබ ඇතුළත ග්‍රාමධාරීවරයා මුණ ගැහිලා එතුමා හරහා ඔයාලට මේ විස්තර සපයා ගන්න පුළුවන්. මේ විස්තර ටික ඇප්ලිකේෂන් එක නැත්නම් ඇඳුම් පත්‍රයේ පුරවන්න තියෙනවා. ඉතින් ඔබටම ගිහිල්ලා ග්‍රාමධාරී කාර්යාලයට මේ ටික පුරවගෙන ඔබ විසින්ම තහවුරු කළ යුතු සත්‍ය බවට ඒ විස්තර ටික ලබාගෙන තියාගන්න. ඒත් එක්කම පදිංචි තහවුරු කිරීමේ වෙනත් පිළිගත හැකි ලේඛන අවශ්‍ය වෙනවා සමහර ලාවට. ඒත් එක්කමයි පදිංචි තහවුරු කිරීමේ වෙනත් අතිරේක ලේඛන අවශ්‍ය වෙනවා. මෙන්න මේ අවසාන කොටස් ටික ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව ඔබට හිමි නැත්නම් එහෙම නැත්නම් ඔබට එවැනි ඔප්පුවක් මේ වෙද්දි නැත්නම් පදිංචි තහවුරු කිරීම සඳහා වෙනත් පිළිගත හැකි ලේඛන එහෙමත් නැතිනම් පදිංචි තහවුරු කිරීමේ වෙනත් අතිරේක ලේඛන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉතින් නිවසේ පිහිටි ඉඩමේ ඔප්පුව ඔබටම අයිති නම් ඔබේ නම්බර තියෙනවා නම් ඒ කියන්නේ දරුවාගේ පියාගේ හෝ මවගේ නම්බර තියෙනවා නම් කිසිදු ගැටලුවකින් තොරව ලකුණු ලබා ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ කොහොම වුණත් එවැනි අයිතියක් මේ වෙනතෙක් නැතිනම් එවැනි කෙනෙක් පදිංචි වෙලා ඉන්නවා නම් ස්ථිරව මේ වෙද්දි පාසලට ආසන්නේ ඔබ පදිංචි තහවුරු කළ යුතුයි මෙන්න පහළ තියෙන 3-4 කියන ගොඩවල් දෙකේ තියෙන ලේඛන ඉදිරිපත් කරලා. ඉතින් අපි මේ දෙකට අයිතිව ලේඛන ඊගකට බලමු. ඒ මොනවද කියන එක. අපි මුලින්ම බලමු පදිංචි තහවුරු කිරීමේ වෙනත් පිළිගත හැකි ලේඛන මොනවද කියන එක. ඉතින් මේවා ගොඩක් වෙලාවට අපට අවශ්‍ය වෙන්නේ අපි මුලින් බලපු විදිහට නිවස පිහිටි ඉඩමේ ඔප්පුව ඔබට හිමි නැතිනම්. එතෙන්දී ජල බිල්පත්, විදුලි බිල්පත්, වරිපණම් බදු ගෙවීම් බිල්පත්, අක්කර බදු බිල්පත්, ඒ වගේම අයදුම්කරු හෝ කරත්‍රයාගේ උප්පන්න සහතික කියන ලේඛන අවශ්‍ය වෙනවා. ජල බිල්පත් තියෙනවා නම් ඒ ජල බිල්පත් ඔබේ නම්බර තියෙනවා නම් ඔබේ බිල්පතේ කොපි ලබා ගන්න පුළුවන්. ඒ වගේම විදුලි බිල්පත් වල කොපි ලබා ගන්න පුළුවන්. වරිපණම් බදු ගෙවනවා නම් ඒ ගෙවීම සම්බන්ධ විස්තර ලබා ගන්න පුළුවන්. එහි බිල්පත් පරණ බිල්පත් අවශ්‍ය වෙනවා. අක්කර බදු ගෙවීම කියන්නේ ඔබ පදිංචි ඉඩම් නැත්නම් ඔබ නඩත්තු කරන අයිති ඉඩම් වලට අදාළව බදු ගෙවීමක් කරලා තිනවා. ඒ සම්බන්ධව ලේඛන ලබා ගන්න පුළුවන්. ඒ වගේම අයදුම්කරුගේ හෝ කලත්‍රාගේ ඒ කියන්නේ අයදුම්කරු පියා නම් කලත්‍රා කියන්නේ මව. අයදුම්කරු මව නම් කලත්‍රා කියන්නේ පියා. ඉතින් ඒ දෙන්නෙක් උත්පන්න සාතික අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ලේඛන තමයි පිළිගන්නේ පිළිගත පදිංචි තහවුරු කරන වෙනත් ලේඛන විදිහට. එතෙන්දී මේ ලේඛන අවම වශයෙන් 4ක් ආසන්න අවුරුදු 6ට හෝ වැඩි කාලයකට ඉදිරිපත් කළ යුතුයි. මේ ලේඛන අතරින් ලේඛන 4ක්වත් අවම වශයෙන් තියෙන්න ඕන. ඒත් එක්කම ආසන්න අවුරුදු 6කට හෝ වැඩි කාලයකට මේ ලේඛන බොහෝ වෙලාවට ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ විදුලි බිල්පත් නම් ආසන්න අවුරුදු 5ක විදුලි බිල්පත් ඔබ ලබා ගත යුතුයි. එහිදී විදුලි බිල්පතේ ඔබේ නම තිබිය යුතුයි. ඉතින් එවැනි බිල්පත් ආසන්න අවුරුදු 6කින් ලබා ගන්න ඕන. එතෙන්දී ගොඩක් වෙලාවට එක් අවුරුද්දේ වෙනස් මාසවලට බිල්පත ලබා ගන්න බොහෝ වෙලාවට ඒක වඩාත් ගැලපෙනවා. ඒත් එක්කම සෑම වෙලාවකම ආසන්නතම බිල්පත ඉදිරිපත් කර යුතු වෙනවා. ආසන්නතම අදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ආසන්නතම ඔබට ලැබුණු ජල බිල්පත හෝ විදුලි බිල්පත ඉදිරිපත් කර යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතෙන්දී මේ ලේඛනවල අනිවාර්යයෙන්ම අයදුම්කරු හෝ කලත්‍රාගේ නමින් තිබිය යුතුයි. එහෙම නොවැති වෙලාවට අයදුම්කරු හෝ කලත්‍රාගේ දෙමාපියන්ගේ නමින් තිබුණත් මේ ටික ඉදිරිපත් කරන්නට පුළුවන්. හැබැයි එතෙන්දී ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණය පොඩි වෙනසක් වෙනවා. සාමාන්‍ය මේ ඉහළ කාරණාවල ලකුණු එකක් ලැබෙනකොට ඒ ලේඛන ලිපි ලේඛන තියෙන්නේ අයදුම්කරුගේ හෝ කලත්‍රාගේ දෙමාපියන්ගේ නමට නම් ලකුණු ලැබෙන්නේ 0.5ක්. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න මේ ලේඛන ටික සපයා ගන්න තමන්ගේ නමට තිබෙන ලේඛන ටිකක්. හරි. එhmenan අපි ඊළඟට බලමු. මේ ලේඛන ටිකත් ඔබ ගාව නැතිනම් මොකද්ද කරන්න කියන එක. මේ ලේඛනත් නැතිනම් ඊගාවට තවත් ඔප්ෂන් එකක් නැත්නම් විකල්පයක් තියෙනවා. පදිංචි තහවුරු කිරීම සඳහා අතිරේක ලේඛන වගයක් භාවිතා කරනවා. අපි කලින් බැලුවේ වෙනත් පිළිගත හැකි ලේඛන. ඊට අමතරව ඒ වෙනත් පිළිගත හැකි ලේඛන ඔබේ නමට කිසිවක් නැතිනම් එහෙම නැත්නම් අඩුම වශයෙන් ලේඛන 4ක් සපයගන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ පදිංචි තහවුරු කිරීමේ වෙනත් අතිරේක ලේඛන වෙත යන්න. ඒ ලේඛන විශාල ප්‍රමාණයක් තියෙනවා මෙතන. ජාතික හැඳුනුම්පත, රේදුව බල පත්‍රය, ස්ථාවර දුරකථන බිල්පත්, ජල බිල්පත්, විදුලි බිල්පත්, විවාහ සහතිකය, වරිපණම් බදු ගෙවීම් බිල්පත්, ඒ වගේම බැංකු ගිණුම් පොත්, ජීවිත රක්ෂණ ඔප්පු, දරුවාගේ උපැන්න සහතිකය, වාහන ලියාපදිංචි සහතිකය, වාහන ආදායම් බලපත්‍රය,
ඒ වගේම වාහන රක්ෂණ සහතිකය හෝ අස්වීම් සහතිකය පාසලෙන් පාසල් හැර යාමේ සහතිකය කියන එක. මෙන්න මේ සහතික අතරින් ලේඛන අතරින් ලේඛන 5ක් අවශ්‍ය වෙනවා. මේ ලේඛන භාවිතා කිරීමෙනුත් ඔයාලට පදිංචිය තහවුරු කරන්න පුළුවන්. ඉතින් මේ ලේඛනවල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඔබ පදිංචි ස්ථානයේ ලිපිනේ සඳහන් තිබිය යුතුයි. එවැනි ලේඛන 5ක් සපයා ගන්න. ඒ 5 සපයා ගැනීමෙනුත් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් මතක තියාගන්න මේ ලේඛනවල අපි යන්නේ අර මූලික ලේඛන නැතිනම් ප්‍රධාන වශයෙන්ම ඔබට නිවස පිහිටි ඉඩමේ ඔප්පුව නැතිනම් ඒත් එක්කම ඔබට පදිංචි තහවුරු කිරීමේ වෙනත් ලේඛන අපි කලින් 5ක් බැලුවා. ඒ 5 නැත්නම් තමයි මේ ඔප්ෂන් එකට අපි එන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි නැති කියලා. පදිංචිය තහවුරු කිරීම සඳහා තමයි මේ ලේඛන ඉල්ලා සිටින්නේ. මේ ලේඛන සපයන්න ඕන. මේ ලේඛනවලත් මම කලින් කියපු විදිහට විශේෂයෙන් බිල්පත් වගේ දේවල් නම් අවුරුදු 5කට හෝ 6කට අදාළව රැස් කරලා තියාගන්න ඕන. ඒ හැම එකකම පිටපතක් ලබාගෙන ඒ පිටපත ඔබ අයදුම් පතේ සමග ගෙවිය යුතුයි. එහි මුල් පිටපත නැත්තම් ඔරිජිනල් කොපි එක තියාගන්න ඕන සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් කිරීමේදී ලබා දීම සඳහා. ඒත් එක්කම අර මං කලින් කිව්ව පිටපත් හැම එකක්ම සාමිනිසුරුවරයෙකු ලවා සහතික කළ යුතුයි නිවැරදි පිටපත් බව. සාමිනිසු කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ ලබාගත්ත මේ මූලික පිටපත් ටිකයි එහි ෆොටෝකෝපි ටික ඉදිරිපත් කරලා ඒ හැම එකක්ම සංසන්දනය කරවාගෙන නිවැරදි පිටපත් වල සහතික කර යැවිය යුතුයි. හරි. මෙන්න මේ ටික තමයි පදිංචි තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරන ලේඛන අවශ්‍ය වෙන්නේ. අපි මුලින් කතා කරපු ආසන්නතම පදනම යටතේ. ඉතින් පදිංචි තහවුරු කිරීමේ අවශ්‍යතාවය ගොඩක් පදනම් වලට අවශ්‍ය වෙනවා. ඒ හැම එකකදීම ඔයාලට මේ විදිහට අවශ්‍ය කරන ලේඛන ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු. තවත් ප්‍රධාන කාරණයක් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක තමයි අපි කලින් මේ ගැන බැලුවා. විදුලිය ජල හා දුරකථන පිළිපත් ආසන්න අවුරුදු 5කට එක බැගින් හා ආසන්නම මාසයේ පිළිපත් ඉදිරිපත් කළ යුතුයි. මම ඔයාලට මේ ගැන කිව්වා කලින්. ඒත් එකම ඉඩමේ ඔප්පුව අයදුම්කරුගේ නමින් නොමැති නම් එනම් දරුවාගේ පියා හෝ මව අයදුම්කරුගේ පියාගෙන් ලබා ගන්නා අයිතිය තහවුරු කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුයි. ඉතින් පදිංචි තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරන මූලිකම ලිපිය තමයි ඉඩමේ ඔප්පුව ඔබේ නමින් තිබීම. ඒ විදිහට ඔබගේ නමින් ඉඩමේ ඔප්පුව නොමැති නම් ඔබගේ පියාගේ නමින් හෝ මවගේ නමින් ඉඩමේ ඔප්පුව තියෙනවා නම් ඔබට පුළුවන් පියාගෙන් හෝ මවගෙන් ලිපියක් ලබා ගන්න මේ ඉඩමේ අයිතිය පසු කාලීනව ඔබට ලැබෙන බව. නැත්නම් අයදුම්කරු ලැබෙන බව. ඒ ලිපිය හරහාත් ඔබට ලකුණු ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඔබගේ නමින් නොතිබුණාට ඔබගේ පියාගේ එහෙම නැත්නම් ඔබගේ නමින් ඔබගේ මවගේ නමින් තිබෙනවා නම් ඔබට ඒත් පදිංචි තහවුරු කිරීමට අවස්ථාවක් තිබෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යනවා. ඒක තමයි ආදි ශිෂ්‍ය ගණයට ඉදිරිපත් වීමේදී ඔබ විසින් ඉදිරිපත් කළ යුතු මූලික ලේඛන මොනවද කියන එක, විශේෂිත ලේඛන මොනවද කියන එක. අපි මුලින් බැලුවා හැම කෙනෙක් ඉදිරිපත් කළ මූලික දේවල් ටික. දැන් බලනවා අපි ආදි ශිෂ්‍ය ගණිතයේ අවශ්‍ය දේවල් ටික. මම හෝ පියා පාසලේ ඉගෙනගත් කාලය තහවුරු කරන ලේඛනයක් අවශ්‍ය වෙනවා. ආදි ශිෂ්‍යයා කියන්නේ දරුවාගේ මව හෝ පියා පාසල ඉගෙනගත් කාලය. ඉතින් මේ කාලය තහවුරු කිරීම සඳහා පාසල් හැර යාමේ සහතික ඉදිරිපත් කරන්න පුළුවන්. ශිෂ්‍යකාර දර්ශකය කියන එක. ඒ මගින් තමයි ඔබ පාසල ඉගෙන ගත්ත කාලය තහවුරු කරගන්නේ කාලයට ලැබෙනවා ලකුණු. ඒ වගේම අනිවාර්යයෙන්ම ආදිශ්‍ය ගණිතයට ඉදිරිපත් වෙන්න ආදිශ්‍ය වුණාටම බෑ. ඒ පාසලට අදාළ ආදිශ්‍ය සංගමයේ ලියාපදිංචි වෙන්න ඕන. ඒ ලියාපදිංචි වෙලා ඉන්න ඔබ ලියාපදිංචි නැත්නම් වහම ලියාපදිංචි වෙන්න එහිදී ගාස්තු වය කරා ඒ ලියාපදිංචි කස්තු කියලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි තහවුරු කිරීම සඳහා යම්කිසි ලේඛනයක් අවශ්‍ය වෙනවා. ලියාපදිංචි වීමේදී ඔබට ලැබෙවි සහතිකයක් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පාසල් කාලයේ තුල ආදි ශිෂ්‍යයා ඒ කියන්නේ මව හෝ පියා ලබා ඇති අධ්‍යාපන ජයග්‍රහණ වලට ලකුණු ලැබෙනවා. අධ්‍යාපන ජයග්‍රහණ ඒ සම්බන්ධව ඒ දේවල් රැස් කරලා තියාගන්න. ඒ සමහරවිට මොන හරි විශ්වවිද්‍යාලයකට තේරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන විද්‍යාපීඨයකට තේරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ අධ්‍යාපන ජයග්‍රහණයක් ලබාගත් එකක්. ඒ වගේම මව හෝ පියා පාසල් කාලය තුල ලබා ඇති අනිකුත් ජයග්‍රහණ ක්‍රීඩා හෝ වෙනත් අනිකුත් ජයග්‍රහණ තියෙනවා. ඒ ජයග්‍රහණ සම්බන්ධ විස්තර රැස් කරලා තියාගන්න පුළුවන්. ඒවරත් ලකුණු ලැබෙනවා. ඒ වගේම පාසල ලබා දුන් සහයෝගය ඔබ පාසල ලබා දීලා තිබෙන සහයෝගය මොනවද කියන එක සලකා බලනවා. ඒවරත් ලකුණු ලැබෙනවා. ඉතින් ආදිශ්‍ය ගණිතයේ 25ක ප්‍රමාණයක් බඳව ගන්න නිසා දැඩි තරඟයක් මේකට තියෙනවා. ඉතින් ඔයාලට මේ අවශ්‍ය කරන ලේඛන සම්පූර්ණ කරගෙන සපයාගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. මම දැන් මේ වගේ ඔයා පිටපත් ලබාගෙන ඒ පිටපත් සහතික කරවාගෙන අයදුම් පත්‍රය සමග ගැවිය යුතුයි. මෙහි මුල් පිටපත් ඔබ සතුව තබා ගත යුතුයි. සමූහ පරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා. අපි ඊළඟට බලමු සහෝදර ගණයට ඉදිරිපත් වීමේදී මොන වගේ ලේඛනද ඔබ ඉදිරිපත් කර යුතු වන්නේ කියලා බලන්න.
සහෝදර ගණය කියලා කියන්නේ දැනටමත් අයදුම් කරන දරුවාගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් ඒ අදාළ පාසල ඉගෙන ගන්නවා නම් එවැනි දරුවන් ඉදිරිපත් වීම සඳහා ලබා දී තියෙන පදනම. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම පදිංචි සහ පිරීමට අවශ්‍ය වෙනවා. එතනදී නිවස පිහිටි ඉඩමේ ඔප්පුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එක්කම දැනට වැඩිම කාලයක් පාසල ඉගෙන ලබන දරුවාගේ ඉගෙනුම් වසර ප්‍රමාණය තහවුරු කරන්න අවශ්‍යයි. ඒ සඳහා ඒ පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකයක් ලබා ගන්න පුළුවන්. දැනටමත් ඒ පාසලේ ඉගෙන ගන්න වැඩිම වසර ප්‍රමාණයක් ඉගෙන ගන්න දරුවාගේ වසර ප්‍රමාණය සහතික කරන්නයි ඒ ලේඛන ලබා ගන්න ඕන. ඒ වගේම පාසලේ දැනට ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන හා විෂය සමගාමී ජයග්‍රහණ තියෙනවා නම් ඒ ජයග්‍රහණ සම්බන්ධ විස්තර රැස් කර තියාගන්න පුළුවන්. ඒත් එක්කම අයදුම්කරු පාසලේ දියුණුවට ලබා දුන් සහයෝගය මොකක්ද කියන එක සම්බන්ධ විස්තර තියෙනවා. ඒ විස්තරත් රැස් කර තියාගන්න පුළුවන්. ඉතින් මේ දවස් තමයි ඉදිරිපත් කරු වන්නේ සහෝදර ගණය යටතේ ඉදිරිපත් වීමේදී මේ ලේඛන සම්පූර්ණ කරගෙන අයදුම් පත්‍රය පුරවලා මේ හැම එකකම පිටපතක් සහතික කරවලා යවන්න ඕන ඇප්ලිකේෂන් එකත් එක්ක. හරි. එහෙනම් අපි ඊළඟට බලමු. ඊළඟ ගණය තමයි අධ්‍යාපන සේවා ගණය. මේ අධ්‍යාපන සේවා ගණයට ඉදිරිපත් වෙන අයදුම්කරුවෙක් මොන වගේ දේවල් විශේෂ සම්පූර්ණ කරන්නද අපි බලමු. ඒ සඳහා වර්තමාන සේවා ස්ථානයේ ලබා ගන්නා සේවා සහතික අවශ්‍ය වෙනවා. ඔබ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයක වැඩ කරන බවට සහතිකයක් ලබා ගත යුතුයි. ඉතින් මේ සහතික අනිවාර්යයෙන්ම ඔබට වැඩ කරන ආයතනයේ ප්‍රධානයක ලබා ගන්න පුළුවන්. පාසලක් නම් විදුහල්පතිවරයාගේ ලබා ගන්නා සේවා සහතික ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ස්ථිර පදිංචි ඔප්පුව හෝ බදු ඔප්පුව ඔබ ඉදිරිපත් කළ යුතුයි. අනිවාර්යයෙන්ම පදිංචි සහනාත කරන්න අවශ්‍ය වෙනවා. අපි මුලින් කතා කරයි සම්බන්ධව ඒ ලේඛනය ඔබ මේ සමග ඉදිරිපත් කළ යුතුයි. ඒ ලේඛනය නැතිනම් අපි අර කලින් බලපු අනිකුත් විකල්ප ලේඛන ඉදිරිපත් කළ යුතුයි. ඒත් එක්කම මුල් පත්වීම ලිපිය අවශ්‍ය වෙනවා. ඔබ දැනට සේවා ස්ථාන කීපයක රජය කර තිනකොට ඔබගේ සේවා කාලය තහවුරු කරගන්න අවශ්‍ය නිසා මුල් පත්වීම ලිපිය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම දුෂ්කර සේවා කාලය අනුව ලකුණු ලැබීමක් ලැබෙනවා. දුෂ්කර සේවා කාලයක් ගෙවලා තිනවනම් මේ වෙද්දි ඒ දුෂ්කර සේවා කාලයේ තහවුරු කිරීමට අදාළ ලේඛන අවශ්‍ය වෙනවා. ඒ පාසලක හෝ අධ්‍යාපන ආයතනයේ වැඩ කිරීම සම්බන්ධව ඔයාලට සේවා සහතිකයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි ආසන්න වසර 5 තුල ලබා නොගත් නිවාඩු පිළිබඳ ලේඛනයක් අවශ්‍ය වෙනවා. ආසන්න වසර 5 තුල ඔබ ලබා නොගත් නිවාඩු සම්බන්ධ විස්තරයක් ඔබ වැඩ කරන ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ලබා නොගත් නිවාඩු ප්‍රමාණය සයිකල් දෙකට ගෙන ලකුණ ලබා දීම සිදු කරනවා. නිසා මේ ලේඛන අනිවාර්යයෙන් සපයා ගන්න. ඒ වගේම ඔබ අදාළ පාසලේම සේවය කරන කෙනෙක් නම් ඒ පාසලේ වැඩ බාරගත් ලිපිය ඉදිරිපත් කළ යුතුයි. ඒ පාසලේ සේවය කරන බවට තහවුරු කරන්න. ඉතින් මෙන්න මේක තමයි අධ්‍යාපන සේවා ගණය යටතේ ඔබ ඉදිරිපත් කළ විශේෂ ලේඛන ටික වෙන්නේ. මේ ලේඛන සපයාගෙන මේ වගේ පිටපත් ලබාගෙන ඒ පිටපත් සහතික කරලා ඔබ යවිය යුතුයි ඔබේ ඇප්ලිකේෂන් එකත් සමග. අපි ඊළඟට බලමු. ඊළඟ ගණය ස්ථාන මාරු ගණය. ස්ථාන මාරු ගණයට ඉතා කුඩා ප්‍රමාණයක් බඳව ගන්නේ. ඉතින් මෙතෙන්දී රජයේ සේවය කරන කෙනෙක් ස්ථාන මාරු ලැබීම නිසා දිවෙන වෙනත් පළාතකට ස්ථාන මාරු ලබා ගියොත් එහෙම ඒ ආසන්න පාසලකට දරුවා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තිබෙනවා. එහිදී රාජ්‍ය සේවයේ පළමු පත්වීමේ ලිපිය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ස්ථිර පදිංචිය ඔප්පු කිරීම සහ ලේඛන අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ආසන්නතම වසර 5 තුළ ලබා නොගත් නිවාඩු පිළිබඳ විස්තරات අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ස්ථාන මාරුව සිදු වූ කාල සීමාව ඇතුළත් ලේඛන. ස්ථාන මාරුව මොන වගේ කාලයක සිදු වුණේ කියලා සම්බන්ධ ලේඛනත් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ තමයි ස්ථාන මාරු ගණයේදී විශේෂිතව අවශ්‍ය වෙන ලේඛන ටික වෙන්නේ. අපි ඊළඟට බලමු විදේශ ගණය කියන එකේදී විදේශ ගණය කියලා කියන්නේ විදේශගතව ඉඳලා පසුව ලංකාවට ඇවිල්ලා පදිංචි වෙච්ච කෙනෙක්ගේ දරුවෙක් එදුවත් කිරීමට තියෙන අවස්ථාව. ඉතින් මෙතෙන්දී විදේශගතව සිටි කාලය තහවුරු කිරීමට ලේඛන අවශ්‍ය වෙනවා. ඒත් එක්කම වර්තමාන පදිංචි තහවුරු කරන ලේඛනත් අවශ්‍ය වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි ඔබ විශේෂිතව එක් ගණයට අදාළව අවශ්‍ය කරන විශේෂ ලේඛන ටික තියෙනවා. ඉතින් මේ ලේඛන වල සපයා ගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක බලන්න. මේ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය කරන විස්තර ටික මේ ලේඛන සපයාගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා. ඉතින් හොඳින් මේ ඇප්ලිකේෂන් එක කියවගෙන අවශ්‍ය විස්තර සම්පූර්ණ කරන්න. අපි මේ වීඩියෝ එකේ අන්තිමට ඇප්ලිකේෂන් එක ගැන බලමු. මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම නැවත වතාවක් කියන්න ඕන මම මේක විස්තර කරපු ලේඛන ඔබ ලබා ගන්න ඕන හැම එකක්ම මෙහි මුල් පිටපත එහෙම නැත්නම් නීත්‍යානුකූල නිවැරදි මුල් පිටපත ලබා ගන්න. ඒ ලබාගෙන ඒ හැම එකම පිටපතක් ලබාගෙන ෆොටෝකොපි එකක් ලබාගෙන ඒ ෆොටෝකොපි සියල්ලම සත්‍ය පිටපත් බවට තහවුරු කරන්න ඕන සාමිනිසුරෙකු ලබා. ඊට පස්සේ ඒ ටික ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න ඕන. ඒත් එක්කම විශේෂයෙන්ම ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න ඕන තවත් විශේෂ ඩොකියුමන්ට් එකක් ලේඛනයක් වෙන එක තමයි
ඔබ ඉදිරිපත් කරන සෑම ලියවිල්ලක්ම නිවැරදිම තොරතුරු බවට සහතිකයක්. එහෙම නැත්නම් ලිපියක් ඔබ ලියලා දියුණු ප්‍රකාශයක් ලියලා ඒ දියුණු ප්‍රකාශය සාමාන්‍ය සූත්‍රයක ලබා සහතික කරවගෙන ඒ දියුණු ප්‍රකාශයත් යැවිය යුතුයි මේ සෑම අයදුම්පත්යක් සමග. ඒක විශේෂ ලේඛනයක්. අපි ඒක ඊළඟට බලමු කොහොමද ඒක ලියන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මම ඒ ලේඛනයක පිටපතක් වලට පෙන්නන මෙන්න මේ තියෙන වගේ එකක්. සාමාන්‍යයෙන් මේ දිනවල විවිධ ස්ථානවල මේ ඇප්ලිකේෂන් එක තියෙනවා අලෙවි කරන්න. ඒ අලෙවි කරන ඇප්ලිකේෂන් දෙක ගොඩක් වෙලාවට ලබා ගන්න පුළුවන් මේ දියුණු ප්‍රකාශය. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ තියෙන විදිහේ දියුණු ප්‍රකාශයක් ලියන්නත් පුළුවන්. මම මේ ලිව් එකේ ආකෘතියක් දාලා තියෙන්නේ. ඉතින් මුලින් ඔයාලා මේකේ ලිපිනේ සඳහන් කරන්න ඕන. ඊට පස්සේ ඔයා සඳහන් කරන්න ඕන අයදුම්කරුවාගේ නම සහ ජාති හැඳුනුම්පත් අංකය. ඊට පස්සේ ඔයා විශේෂ සඳහන් කළ යුතුයි ඔබ ඉදිරිපත් වෙන පාසලේ නම. ඉතින් මෙන්න මේ මූලික විස්තරය දාලා මේ වගේ ලිපියක් ඔයාට සකස් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ ලිපිය අවසානයේදී රුපියල් 50ක මුද්‍රයක් උඩ අත්සන් කළ යුතුයි. ඒත් එක්කම සාමිනිසුරුවරයෙකු ඉදිරියේ තමයි අත්සන් කරන්න ඕන. සාමිනිසුරුවරයෙකු සහතික කළ යුතුයි. ඔහුගේ නිල මුද්‍රාව තියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ලිපිය මම අර කලින් කිව්ව විදිහට බුක් ෂොප් එකකින් ලබා ගන්න අයදුම් පත්‍රයේ තියෙන දියුණු ප්‍රකාශය ස්ටෑන්ඩ් ටික පුරවලා ඔයාලට යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අතින්ම මේක ලියලා සහතික කරලා මේක යවන්නත් පුළුවන්. ඉතින් බලමු මේ ලිපියේ අපි මොන වගේ දේවල්ද මම සටහන් කරලා තියෙන්නේ කියලා. ඔයාලට මේකේ මෙන්න මෙහෙම මේක කියව ගන්න පුළුවන්. දියුණු ප්‍රකාශය කියලා තියලා යන්න ඕන උඩින්ම. ඊට පස්සේ ලිපිනේ දාන්න ඕන. ඔබේ පදිංචි ලිපිනේ. ලිපිනේ ලියන්නේ මෙතන. ඊට පස්සේ යන ලිපිනේ පදිංචි. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ විදිහට අයදුම්කරුගේ සම්පූර්ණ නම සහ ජාති හැඳුනුම්පත් අංකය ලිපිනේ පදිංචි කරලා දාලා ඔයාගේ සම්පූර්ණ නම උපැන්න සහතිකයේ සම්පූර්ණ නම සහ ID නම්බර එක දාන්න. වෙන මම වශයෙන් උතුම් වූ ශ්‍රී ලංකා ජනරජයට ගෞරව බහුමානයෙන් යුක්තවද ගාම්භීරතා පූර්වකවද සත්‍ය ලෙසද නිවැරදි ලෙසද ප්‍රකාශ කර සිටින වගනම් ඉහත නම් සඳහන් දියුණු ප්‍රකාශක මම වෙමි. ඊට පස්සේ මෙතන නම දාන්න ඕන දරුවාගේ නම, නැමැති මගේ දරුවා, ඊට පස්සේ පාසලේ නම දාන්න. පාසලේ නම විදුහලට ඇතුළත් කර ගැනීම සඳහා පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කරමි. ඉතින් මෙන්න මේ ලිපි ලේඛන ඉදිරිපත් කරනවා කියලා සහතික වෙනවා. මේ තියෙන ලිපි ලේඛන ටික. ඉතින් මේ ලිපි ලේඛන ටික ඔයාලගේට අදාළව ලිපි ලේඛන වෙනස් වෙන්න පුළුවන්. මේ මීට පෙර පාසල ඉදිරිපත් කරපු ලිපියක මම පිළිපතක් ලබා ගත්තේ. ඔයාලට මේ විදිහට මේ ලිපි ලේඛන ටික මුලින් ඉඳන් අගට නම් ටික ලියන්න පුළුවන්. ඔබ ලබා ගන්න ලිපි ලේඛන ටික. උදාහරණයක් මෙතන තියෙනවා දරුවාගේ උපැන්න සහතිකය, පියාගේ හැඳුනුම්පත, ග්‍රාම සේවා නිලධාරී නිකුත් කරන පඤ්ඤ සහතිකය, ඉඩමේ සින්නක්කර ඔප්පුව, ඡන්දහිමි නාම ලේඛනය, පියාගේ උපැන්න සහතිකය, විදුලි බිල්පත, අක්‍රබදු මුදල් කුවිතාංශය, විවාහ සහතික ලේඛන. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මේ වගේ ඉහත සඳහන් ලිපි ලේඛන සියල්ලම සත්‍ය වූත් නිවැරදි වූත් ලිපි ලේඛන බව ඉහත කී ප්‍රකාර වැඩිදුරටත් දිවුරා ප්‍රකාශ කරමි. ඊට පස්සේ මෙතන රුපියල් 50ක මුද්‍රයක් අවලා මේ මුද්‍රය කැපෙන විදිහට අත්සන් කරන්න ඕන ඔබ. ඊට පස්සේ දෙනවා ඉහි සඳහන් ප්‍රකාශය එකී ප්‍රකාශකයා හට කියවා තේරුම් කර දුන් පසු එහි සඳහන් සියලුම කරුණු සත්‍ය බව වටහා ගැනීමෙන් පසු වර්ෂය දාන්න ඌ ඊට පස්සේ මාසයේ තියෙනවා මාස දිනේ දාන්න වැනි දින ස්ථානයේ දාන්න ඕන අත්සන් කරන මා ඉදිරිපිටදී අත්සන් කළ බව මෙයින් සහතික කරමි කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන අත්සන් කර අයදුම් කරුවා නැත්නම් ප්‍රකාශකයා ඊට පස්සේ මෙන්න මෙතන සාමිනිසුවලාගේ නේ මුද්‍රාව තියෙන්න ඕන එහුගේ අසන සමග. ඉතින් මෙන්න මෙහෙමයි ඔයාලා දියුණු ප්‍රකාශ ලියා ගන්න ඕන. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට එහෙම නැත්නම් මේ මම දාලා තියෙන විදිහේ දියුණු ප්‍රකාශයක් හිස්ටෙන් ටික පුරවලා ගන්න එකක් තියෙනවා. මේකත් ඔයාලට ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන් මේ දියුණු ප්‍රකාශය අරගෙන ඔයාගේ ඇප්ලිකේෂන් එක එකත් එක්ක ඉදිරිපත් කළ යුතුයි. හරි. එවන අපි ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද මේක තැපැල් කරන්න ඕන කියලා. තැපැල් කිරීමේදී මෙන්න මේ විදිහට අපි ඒක යවන්න ඕන. ඉතින් මේ තැපැල් කිරීමට අවශ්‍ය කරන මේ අදාළ ලිපි කවරය ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් විදිහකටත් කඩින් ඔයාලට ගන්න පුළුවන්. ඔබේ නම ලියලා නම සහ ලිපිනේ ලියපු මුද්‍රාලෝපු ලියුම් කාර්යකුත් මේක ඇතුළට දාන්න ඕන. ඒ අදාළ පාසලෙන් ඔබට ලැබෙන ලිපිය ලබා ගන්න, කැඳවීම සමග ලිපි ලබා ගන්න. ඊට අමතරව මේ ලිපිය සඳහන් කරන මේක අනිවාර්යයෙන් රිබන් චැපල යවන්න ඕන. මෙතන තියෙන වර්ෂය දාන්න, වර්ෂයේදී ඊට පස්සේ මෙතන විද්‍යාලය දාන්න, පාසලේ නම දාන්න. ඒත් එක්කම ගානේ අනිවාර්යයෙන්ම ලිපි කවරේ වම්පස ඉහළ කෙළවරේ අනිවාර්යයෙන්ම ඔයාලා ඇඳුම් කරන ගානේ ඇතුළත් කර යුතු ගානේ ඇතුළත් කරන්න තන වරෙම ඊට පස්සේ අදාළ පාසලේ ලිපිනේ සහ ඔබේ ලිපිනේ ඇතුළත් කරන්න.
ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් සකස් කරද්දී සකස් කරන ආකාරයට ඒත් එක්කම ඔබ ඝන කිහිපයකට අනුව ඇප්ලිකේෂන් ඉදිරිපත් කරනවා නම් ඒ ගණයට අදාළව වෙන වෙනම ඇප්ලිකේෂන් පුරවලා වෙන වෙන ලිපිකවරවල දාලා මේ විදිහට ගණයේ විදිහට වෙනම ලියලා ඒක යවන්න ඕන. ඉතින් මෙහෙම ඔයාලා ලිපිකවරය සම්පූර්ණ කරගන්නේ. ඒත් එක මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද මේකට ලබා ගන්න සහතික තියෙන්නේ කියලා. මේ තියෙන්නේ විදුලි විල්පතක සහතිකයක් පිටපතක්. විදුලි විල්පත් වල අපි අය කලින් කිව්ව විදිහට වර්ෂ 5ක දාලා රැස් කරගෙන ඒ වගේ පිටපත් අරගන්න මේ ෆොටෝකොපි එකක් තියෙනවා. ෆොටෝකොපි එක තමයි යවන්න ඕනේ. ෆොටෝකොපි එකත් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට සාමාන්‍ය ස්වරූපයකට ලබා සහතික කරවන සත්‍ය පිටපතක් බවට සත්‍ය පිටපතක් බවට සහතික කරමි කියලා දීලා සාමාන්‍ය ස්වරූපයක අස්සන ගහලා ඔහුගේ නිරමුද්දාම ඉන්න තියලා දිනේ දාගන්න ඕන. මේ විදිහට හැම ලේඛනයකම ඔයාලා මේ දේ කරන්න ඕන. ඒ නිසා මම ඒකේ ෆොටෝ එකක් මෙන් දාලා පෙන්නන්නේ. මේ විදිහට මේක යවන්න පුළුවන්. මේ හැම එකකම මුල් පිටපතට ළඟ තියාගන්න සමුග ප්‍රශ්නේදී ඉපත් කිරීම සඳහා. හරි මේ තියෙන්නේ ඔයාලට ගන්න පුළුවන් තවත් නිත්‍යනෝ ලියවිල්ල අක්කරබදු මුදල් ගෙවීම සම්බන්ධ විස්තරයක්. ඉතින් ඔයාලගේ නමට තියෙනවනේ මේ අක්කරබදු ගෙවීම සම්බන්ධ ලේඛනයක්. ඔයාලට මේකත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේකත් අනිවාර්යෙන් ෆොටෝකොපි එකක් අරගෙන සාතික කරවා ගන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලා අයිති වෙන ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත යුතු පදිංචි පිළිම සහතිකය. ඔයාලා මේක මීට කලින් දැකලා ඇති. විවිධ අවස්ථාවල ලබාගෙන ඇති. ඉතින් මේක බලා ගන්න ඔයාලට අදහසක් ලබා ගන්න පුළුවන් ඔබේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් සහතික මොකක්ද කියන එක. අදාළ කාර්යය ඉදිරිපත් කරලා පස්සේ ඔබට ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක අදාළ ග්‍රාම නිලධාරිවරයාගෙන් අරගෙන මේකේ ෆොටෝකොපියක් අරගෙන මේක සහතික කරගත යුතුයි. ඉතින් මම ඔයාලට පෙන්නුවේ සාමාන්‍යයෙන් අපි සකස් කරගත යුතු ලේඛන කිහිපයක් කොහොමද ඒක සකස් කරගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ලේඛන සියල්ලම සකස් කරගත යුතු වන්නේ. මම හිතනවා ඔයාලට මේක ගොඩක් දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. තවත් අපැහැදිලි කාරණාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඉතා පහසුවෙන් මේකට දාලා ගැසට් පත්‍රය අරගෙන මුලින්ම හොඳින් කියවා ගන්න. ඒ අනුව අවශ්‍ය කරන ලේඛන සම්පූර්ණ කරගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකට දාල ඇප්ලිකේෂන් එක අපි දැන් පුරවගන්නේ කියන එක. ඇත්තටම මේ විස්තර ටික ඔයාලා ගාව තියෙනවා නම් ඇප්ලිකේෂන් එක පුරවන එක එච්චරම පහසු කාරණයක් නෙමෙයි. මම ඔයාලට මේ ඇප්ලිකේෂන් එකත් පෙන්නන්නම්. අපි කොහොමද ඒක පුරවගන්නේ කියන එක සම්බන්ධ පොඩි අවබෝධයක් ලබා ගන්න. හරි. ඔයාලට මේ පේන්න තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එක. ඉතින් අපි දැන් ඉක්මනට බලමු කොහොමද මේක ඔයාලා පුරවගන්නේ කියලා. ඇත්තටම මම අර කලින් කිව්ව විස්තර ටික ඔයාලා ගාව තියෙනවා බොහොම පහසුවෙන් කලින් මේක පුරවගන්න පුළුවන්. යෙදුම් කරන ගණිත ඉදිරිපත් කරන්න ඕන. ඔයාලා දැන් දන්නවා ගණිත කියන්නේ මොකද්ද කොහොමද ඒක ඔයාලා තෝරගන්නේ කියලා. ඊට පස්සේ ළමයා පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න ඕන. ළමයාගේ සම්පූර්ණ නම උපැන්න සහතිකයේ පරිදි වාසගම සමග සම්පූර්ණ නම එතන ලියන්න. වාසගමට යටින් ඉරක් අඳින්න ඕන. මෙතන සිංහල නම ලියන්න ඕන. වාසගමට යටින් ඉරක් අඳින්න. ඊට පස්සේ මුල් අකුරු සමග නම සිංහල ඉදිරිපත් කරන්න ඕන. එතකොට මුල් අකුරු ටික මුලින් ලියලා ඊට පස්සේ අග නම. උදාහරණයක් මෙතන BSS පීරිස් කියලා. පීරිස් කියන්නේ අග නම. ඒ ඊටු ටික මුල් අකුරුෙන් දානවා. ඊට පස්සේ මුල් අකුරු සමග නම ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉතින් මෙතන ඉංග්‍රීසි කැපිටල් අකුරු ලියන්න මේ විදිහට නම උදාහරණයක් දීලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයේ දරුවාගේ ආගම ඉගෙනුම් මාධ්‍ය අනිවාර්ය සඳහන් කරන්න වැරදිව උපන් දිනේ දාන ඕන අවුරුද්ද මාසය සහ දිනය. ඊට පස්සේ වයස දාන්න ඕන වල දරුවාගේ වයස මේ වෙද්දි ඒ කියන්නේ දැන් මේ අවුරුද්ද න 2023 ජනවාරි 31 දිනට වයස මෙතන ඉදවත් කරන්න පුළුවන් අවුරුදු මාස සහ දින ගාන ගණනය කරලා. ඊට පස්සේ ඇදුම් කරු පිළිබඳ විස්තර තියෙන්නේ. ඇදුම් කරු කියලා කියන්නේ දරුවාගේ මව පියා හෝ නිත්‍යානුකූල බාරකරු. ඉතින් එතකොට මෙතන ඇදුම් කරු විස්තර මෙතන දාන්න පුළුවන්. මේ තියෙනවා කලත්‍රය. ඇදුම් කරු කියලා කියන්නේ පියා නම් කලත්‍රය මව වෙනවා. ඇදුම් කරු කියලා කියන්නේ මව නම් කලත්‍රය පියා වෙනවා. ඉතින් ඔයාලා තෝරගන්න ඕන කාගේ නමින්ද මේක ඉදිරිපත් කරන්නේ කියලා. වැඩිපුරම ලකුණු රැස් කරගන්න පුළුවන් විදිහට ඇප්ලිකේෂන් එක පුරව ගන්න පුළුවන් ලේඛන සපයා ගැනීම අනුව ඔයාට ඒක තීරණය ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන සම්පූර්ණ නම, මුල අකුරු සමග නම, ජාතික හැඳුනුම්පත් අංකය, ශ්‍රී ලාංකිකයෙක්ද, ආගම, ස්ත්‍රී ලිපිනය කියන විස්තරي පුරවන්න තියෙනවා. මට පහසුවෙන් මේක පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තවදුරටත් ඇදුම් කරුගේ දුරකථන අංකය, පදිංචි දිස්ත්‍රික්කය, පදිංචි ස්ථානය අයත් පාදිශකම් කොට්ටාසය, අදාළ ග්‍රාම නිලධාරී වසම සහ අංකය මේ දේවල් වල දන්නේ නැති මේක හොයාගන්න පුළුවන් පහසුවෙන්ම. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසලා මේ විස්තර ටික ඔයාලට සපයා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා එල්ලුම් කරන පාසල්. මේ පාසලේ ඇතුළුව තම කැමැත්ත හතරෙන් අංකයල තියෙනවා එල්ලුම් කරන පාසල් ගැන විස්තර දාන්න. මේ පාසලද ඇතුළත්ව තම කැමැත්ත අනුව පිළිවෙලට එළිය යුතුයි. ඔබ ඇතුළත් කරන පාසල
ඇතුළත්ව කැමැත්තේ පිළිවෙලට ඔබ පාසල් සාමාන්‍ය මෙතන 5ක් හෝ 6ක් ඉදිරිපත් කළ හැකි. කැමැත්තේ පිළිවෙලට මේ පාසල් වර්ගය දාන්න. පාසලේ නම සහ පාසල් වර්ගය. ජාතික පළාත් පාසලක් නම් ජාතික පාසලක්, පළාත් පාසලක් නම් පළාත් පාසලක් සහ පාසලට දුර පදිංචි ස්ථානයේ සිට දුර ඉදිරිපත් කළ යුතුයි. හරි. ඉතින් මේක නිවැරදිව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පස්වෙනි අංකයේ තියෙනවා ඉල්ලුම් කරන මේ පාසලට වඩා පදිංචි ස්ථානයට ආසන්න දරුවාට ඇතුළත් වීමට හැකි වෙනත් පාසල්. මෙතනත් මේ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන්න. ඔබ ඉල්ලුම් කරන පාසලට වඩා වෙනත් පාසල් ළඟ තියෙනවා නම් ඒ පාසල නම් තමයි අහන්නේ. ඊට පස්සේ ඡන්දෙමි නාම ලේඛනයේ ලියාපදිංචි තියෙනවා. ඒ විස්තර ඉදිරිපත් කළ යුතුයි. පදිංචි සනාථ කිරීමට අවශ්‍ය ආසන්න හා සහෝදර ගණවට අදාළව මව්පියන් හෝ නිත්‍යනුක භාරකරු විසින් ග්‍රාමනිලධාරී කාර්යාලයෙන් ඉස්සර ලබාගෙන මෙම කොටස සම්පූර්ණ කර තමන් විසින්ම සහතික කළ යුතුයි. ග්‍රාමනිලධාරී කාර්යාලයට ගිහිල්ලා මේ විස්තර ලබාගෙන සම්පූර්ණ කරනවා. මේ ගොඩක් වලට අදාළ වෙන්නේ පදිංචි සනාථ කිරීමට අවශ්‍ය ආසන්න හා සහෝදර ගණවට අදාළ ඇඳුම්පත් ඉදිරිපත් කරන අයට. ඉතින් මෙන්න මේ විදිහට ආසන්න අවුරුදු 5 ඔබේ ඡන්දහිමි නාම ලේඛනයේ ඔබේ නම සහ විස්තර ඇතුළත් ඒ විස්තර ටික මෙතන දාන්න ඕන. ඉතින් වෙන වෙනම තියෙනවා ඒක. අයදුම් කරුට සහ කලත්වයට දාලා වෙන වෙන විස්තර තියෙනවා. ඔයාලට ඒ ටික ලබා ගන්න වෙන්නේ ග්‍රාමනිලධාරීවරයාගෙන්. ඒ විස්තර මෙතන දාන්න. ඉහත තොරතුරු ඡන්දහිමි නාම ලේඛන පරීක්ෂා කර මා විසින්ම නිවැරදිව සටහන් කරගත් බව මේ සහතික කරන්න කියලා තියෙනවා. මෙතන ඔයාගේ අස්සන ගහලා දිනේ දාන්න ඕන. දිනේ දාන්න ඕන. ඉතින් මෙතන අපි බැලුවොත් පුරවන්න ඕන විස්තර මොනවද කියලා. එක් වර්ෂයට අදාළව පුරවන්න ඕන දේවල් තමයි වර්ෂය, ඡන්ද ප්‍රදේශය, ග්‍රාමනිලධාරී වසමහ අංකය, ඡන්ද කොට්ටාසය, ගම විදිහ වත් මේ සියල්ලම ලබා ගන්න පුළුවන් ඡන්දහිමි නාම ලේඛනය කියලා. ඒත් එකම ගෘහ අංකයක් තියෙනවා, පිළිවෙල අංකයක් තියෙනවා සහ ඡන්දහිමියාගේ නම්. ඔබේ නිවසේ සිටින පදිංචිකරුවන්ට අදාළව ඡන්දහිමි නාම ලේඛන නම් ටික පිළිවෙල තියෙනවා. ඒ නම් ටික මෙතන ලියන්න ඕනේ. එතන අනිවාර්යයෙන්ම ඔබේ සහ කලත්‍රයාගේ නම් තියෙන්න ඕන. ඒක තමයි මෙතන පරීක්ෂා කරලා බලන්න. හරි, ඊට පස්සේ තියෙන්නේ පහත සඳහන් කොටස් වල තමා ඉල්ලුම් කරන ගණයට දාලා කොටස පමණක් සම්පූර්ණ. ඊට පස්සේ තියෙනවා මේ ඔයාලා අදාළ ගණයට අනුව අවශ්‍ය කරන ලේඛන. ඉතින් මේ ටික පුරව ගන්න අවශ්‍ය කරන ලේඛන තමයි ඉස්සර කතා කරේ. ඒ ලේඛන ටික තමයි දාන්න උදාහරණයක් විදිහට පයින්නවා තියෙනවා මේ විදිහට පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් කියලා පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන ලියන්න ඕන. ඒ කියන්නේ අපි ප්‍රධාන ලේඛන ගත්තේ මොකද්ද? ඉඩමේ ඔප්පුව. ඉඩමේ ඔප්පුව තමයි ගත්තේ. ඊට පස්සේ පදිංචි තහවුරු කරන අතිරේක ලේඛන අපි බැලුවා ජල බිල්පත් විදුලිපත් වගේ කීපයක් ඒ ටික දාන්න පුළුවන්. ඒවා තියෙනවා නම් ඊට පස්සේ ඡන්දහිමි නාම ලේඛනයේ ඉල්ලුම් කරුගේ නම ඇතුළත් වෙන වසර ගණන ඒ වසර ගණනත් උඩ ගන්න පුළුවන් ග්‍රාමනිලධාරීවරයාගෙන්. ඊට ඡන්දහිමි නාම ලේඛනයේ කලත්‍රයාගේ නම ඇතුළත් තිබෙන වසර ගණනත් ගන්න පුළුවන් ග්‍රාමනිලධාරීවරයාගේ ඡන්දහිමි නාම ලේඛනය පරීක්ෂා කරලා බලලා. අයදුම්පත් ඉදිරිපත් කරන වර්ෂයට පෙර වර්ෂයේ සිට ආසන්න වර්ෂ 5ක කාලයක් සඳහා තමයි මේක අදාළ වෙන්නේ. ඊට පස්සේ අහනවා ඉල්ලුම් කරන මේ පාසලට වඩා පදිංචි ස්ථානයට ආසන්න දරුවාට ඇතුළත් වීම හැකි වෙනත් පාසල් සංඛ්‍යාව ඒක වර දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ආදිශිෂ්‍ය පදනමට ඉල්ලුම් කරන දරුවන්ගේ තොරතුරු වෙනම දාන්න ඕන. ඊට පස්සේ මේ වගේ තියෙනවා ආසන්න සහෝදර සහෝදරයන් අනුව ඉදිරිපත් වෙන වගේ විස්තර දාන්න තියෙනවා. ඇත්තට මේ තියෙන්නේ අපි දැන් කලින් කතා කරපු දේවල් ටික. ඒ කලින් කතා කරපු විස්තර ටිකෙන් වගාව තියෙනවා නම් මේ ටික පුරවන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ කොටස් වලින් ඔයා පුරවන්න තියෙන්නේ එකක් විතරයි. මොකද එක ඇප්ලිකේෂන් එක ඔයාලා එක ගණයක් විතරක් දාන්න නිසා. ඉතින් ඔයාලා අදාළ ගණය තෝරාගෙන අවශ්‍ය විස්තර ටික මෙතන පුරවන්න. ඔක්කොම ටික පුරවන්න එපා. එක ඇප්ලිකේෂන් එකක එක ගණයකට අදාළ විස්තර පුරවන්න. තව ගණයක් ඇති ඇප්ලිකේෂන් ඉදිරිපත් කරනවා නම් වෙනත් ඇප්ලිකේෂන් අරගෙන ඒක පුරවලා සූදානම් කරගන්න. අන්තිමටම මේ සියලු කරුණු සත්‍ය බවට ඔයාගේ අස්සන සහ දිනේ දාන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලා පුරවන්න. මම හිතන්නේ මේ ඇප්ලිකේෂන් පුරව ගන්න වෙලාවට පහසුවෙන් කරන්න පුළුවන්. අපි අර මුලින් කිව්ව විස්තර ටික සපයා ගන්නවා නම්. එහෙමනම් මම හිතනවා ඔයාලට මේ දැන් පැහැදිලි ඇති කියලා. අපි දැන් ගොඩක් දෙනෙක් කතා කරා අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද? කොහොමද අපි ඇප්ලිකේෂන් එක පුරවන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව ඔයාලට තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් හොඳම දේ තමයි ඔබ ඉල්ලුම් කරන පාසලට දාලව පසුගිය වර්ෂයේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කළා සුදුසුකම් ලබාගත් දරුවන්ගේ දෙමව්පියන්ගෙන් විස්තර ලබා ගන්න. මොකද සමහර දේවල් තියෙනවා එක් පාසලට අදාළව සමහර දේවල් විශේෂිතව සමහර දේවල් ඉල්ලනවා වෙන පුළුවන්. උදාහරණයක් විදිහට සමහර පාසල්වලදී ජල බිල්පත් ආසන්න වසර 5ක ඉල්ලුවාට සමහර පාසල්වල ආසන්නතම කාලේ නැත්නම් ආසන්නතම බිල්පත් ඉදිරිපත් කරොත් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් සම්බන්ධව අපිට පොදුවේ කතා කරන්න බෑ. එක් පාසලට සම්බන්ධව ඒ කරුණු හොයලා බලන්න. විශේෂයෙන්ම මේ දේවල් ගොඩක් දැඩි නීති බවට පත් වෙන්නේ ඔබ ඉල්ලුම් කරන පාසලට තියෙන ඉල්ලුම වැඩි නම් දරුවන්ගේ එහෙම නැත්නම් ඉල්ලුම් කරුවන්ගේ ඉල්ලුම වැඩි නම් එවැනි පාසලක මේ නීතිය ඉතා දැඩිව පරීක්ෂා කර බලන්න සිද්ධ වෙනවා.
එමනම් ඉතින් මේ විදිහට තමයි අපිට මේ සම්බන්ධ කතා කරන්න වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ තියෙන තොරතුරු තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. මේ සම්බන්ධ ගැටලු කමෙන්ට් කරන්න. ඒවට උත්තර දන්න අයට පුළුවන් උත්තර දෙන්න. අපි බලමු ඒ උත්තර හොයාගන්න කොහොමද කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එක අරගෙන ආව channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ තව ගොඩක් තියෙනවා. ඒ දේ බලන්න. ඒත් එක්කම මේ channel එකේ notification icon එක click කරලා තියාගෙන මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අපි ඉස්සරහ හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.